ඩේට එවරුණා කියලා no problem. ශ්‍රී ලංකාවේ අඩුම ගාස්තුව එක්ක SLT extra GB extra fun. වැඩි විස්තර සඳහා 1212 අමතන්න. අද 2019 ජූලි 12 සිකුරාදා සිරස්තල පොලිස්පති සහ හිටපු ආරක්ෂක ලේකම් වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි. දුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරු අමාත්‍ය දුර බාර ගැනීමට සූදානම්. හෝරකේ එල්ලුණු එචාපය. අරණීය දඬුවම ලබා දීමේ කිසිදු වරදක් මම නම් දකින්නේ නැහැ. ඒක අපේ පක්ෂයේ ප්‍රතිපත්ති වලට විරුද්ධයි. 2019 අපේක්ෂිත ආර්ථික වර්ධන වේගය 2%කින් පහළට මහබැංකු අධිපති මාධ්‍යට කියයි. එපා කී ස්වාමි පුරුෂයාම යළි විවාහ කර දුන්නා. කාන්තාවකගෙන් චෝදනාවක්. එයාගේ අන්‍යයන් සම්බන්ධයේ කියද්දිම කාර්ති උසාවියට මෙයාම විවාහ කරලා දුන්නා. මොහොත සති කීපයකට කලින් ෆෑර් ඇන්ඩ් ලව්ලි මෙන් ගෑවට පස්සේ මාක්ස් අඩු වෙලා ෆෑනස් වැඩි වෙලා. මාක්ස් අඩු කරලා ඔයාගේ ෆෑනස් ස්ටෑන්ඩඩ් එක වැඩි කරගන්න. ෆෑර් ඇන්ඩ් ලව්ලි මෙන් ඇන්ටි මාක්ස් ක්‍රීම්. From Ada Derana, this is Ada Derana Prime Time with Naomi Fernando and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. ආයුබෝවන්. ඔබ එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගයි. අමාත්‍ය දුරවලින් ඉවත් වූ සෙසු මුස්ලිම් මන්ත්‍රීවරුන් 7 දෙනා යළිත් පෙරදැරූ අමාත්‍ය දුර බාර ගැනීමට තීරණය කර තිබෙනවා. ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබෙනවා. The big story. මුස්ලිම් අමාත්‍යවරුන් සිය දුරවලින් නිල්ලාස් වූයේ පාස්කු යුද්ධන ත්‍රස්ත ප්‍රහාරයත් සමග රිෂාඩ් බදුදීන් සහ ආණ්ඩුකාරවරුන් වන අසත් සාලි සහ MLM හිස්බුල්ලා යන මහත්වරුන්ට අදාළ දුරවලින් ඉවත්වන ලෙසට එල්ල වූ බලපෑම හේතුවෙන්. ඒ අනුව අමාත්‍යදුර රාජ්‍ය අමාත්‍යදුර සහ නියෝජ්‍ය අමාත්‍යදුර දැරූ මුස්ලිම් නියෝජිතයින් 9 දෙනෙක් ජුනි 3 වනදා සිය දුරවලින් ඉල්ලාස් වුණා. රජයේ නිලතල දරන අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් මුස්ලිම් ජනතාව නියෝජනය කරන හැමදෙනාම අපි ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මහත්වරුන් ජුනි 19 වනදා පෙරදැරූ අමාත්‍යදුරවල යළි දියුණුම් දුන්නා. සෙසු මුස්ලිම් මන්ත්‍රීවරුන් යළි අමාත්‍යදුර බාර ගැනීමට තීරණය කර ඇත්තේ ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්. ෆෞසි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකදී. එම සාකච්ඡාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරන මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියා. ඒ අනුව රවුෆ් හකීම්, රිෂාඩ් බදුදීන්, ෆයිසල් කාසිම්, එච්.එම්.එම්. හාරිස්, අමීර් අලි, අලි සහීර් මෞලානා සහ අබ්දුල්ලා මහරුෆ් යන මන්ත්‍රීවරු දිවුරුම් දීමට නියමිතයි. ඉල්ලා අස්වෙලා අපි ඉල්ලා හිටියා මාසයක් ඇතුළේදී මේක පුළුල් පරීක්ෂණය කරන්න කියලා. මාසයෙන් පසුව පොලිස්පති ගරු ගතානායකතුමාට ලිඛිතව දැනුම් දුන්නා කිසිදු මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතිවරු මේ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ නැති බව අපි පාර්ලිමේන්තුවේදී රැස් වෙලා මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරලා එකඟතාවයකට ආවා. නැවත අමාත්‍ය ධූරයේ අපි බාර ගන්න බව අපි ඒකට තීන්දුවක් ගත්තා. ජනාධිපතිතුමා දැන් කැමති වෙයිද මේ ඔබතුමාලට අමාත්‍ය ධූර බාර දෙන්න? නෑ ජමාතුමා අපි පෙරේදා රෑ එයාගේ නිවසේ හම්බුච්ච වෙලාවේ ඇයත් කිව්වේ ඒ ඔයගොල්ලන් බාර ගන්න තු ඉන්නේ බාර ගන්නකෝ කියලා තමයි ඉල්ලීමක් කරලා තිබ්බා අපිට. ඒතකොට අගමැතිතුමා දැනුවත් මේ තීරණය අපි කියලා දිනවා. ඒතකොට අගමැතිතුමා මොන වගේ ප්‍රකාශයක්ද කරේ? නෑ ඒක හොඳයි කියලා කිව්වා. ඒ කියන්නේ ඉදිරි පියවර තමයි දිවුරුම් දීම. දිනයක් මොනවා හරි තියෙනවද? තාම නෑ. රිෂාඩ් බදුද්දීන් නැවතුමත් ඉදිරියේදී දිවුරුම් දෙනවද? එයා දිවුරුම් දෙනවා කියලා තමයි ඒගොල්ලන්ගේ පක්ෂයේ අමීර ඇමතුමා කිව්වේ අපිට. The big story. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට ක්‍රියා නොකළයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වුණා. එහිදී නීතිපති දප්පුලද ලිවේරා මහතා අධිකරණය හමුවේ දන්වා සිටියේ වගඋත්තරකරුවන් වන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් තමන් පෙනී නොසිටින බවයි.
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වූ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරුන්ට එරෙහිව ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වුණා. ඒ අනුව සිද්ධියට අදාළව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් 12ක් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනේකලු විහාරයේ සිසිර දාබ්රු, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, LTB දෙහිදෙනිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවා. එදී අධිකරණය හමුවේ පෙනී සිටි නීතිපති දප්පුලද ලිවේරා මහතා දන්වා සිටියේ එම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් තමන් පෙනී නොසිටින බවයි. තමන් නීතිපතිවරයා සහ විශේෂ දිසාව බහර නියෝජ්‍ය පොලිස්පති බී දිසානායක යන වග උත්තරකරුවන් වෙනුවෙන් පමණක් පෙනී සිටින බවද දප්පුලද ලිවේරා මහතා දන්වා සිටියා. මෙම බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව අපරාධ චෝදනා යටතේ විමර්ශන ආරම්භ කරන මෙන් නියෝගයක් නිකුත් කරන්නයි බොහෝමයක් පෙත්සම් වලින් ඉල්ලා තිබෙන ප්‍රධාන සහනය බව පෙන්වා දුන් නීතිපති ලිවේරා මහතා එම සහනය දැනටමත් ඉටු වී ඇති බවද කියා සිටියා. ඉදිරිපත් වූ කරුණ සලකා බැලූ අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් මේවා ලබන 18 වනදාට පෙර ඉදිරිපත් කරන මෙන් වග උත්තරකාර පාර්ශවයට නියම කළා. අනතුරුව පෙත්සම සලකා බැලීම ලබන 25 සහ 26 යන දිනවල සිදු කරන බවද සත්පුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළා. ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයේදී විපක්ෂ නායකවරයා අගමැතිවරයා සමග සාකච්ඡා කර විපක්ෂයේ මන්ත්‍රීවරු 11 දෙනෙකු ඡන්දය දීමෙන් වැළැක් වූ බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. මේ අතර විපක්ෂයේ පාර්ශව රැසක් චෝදනා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව ශක්තිමත් කළ බවටයි. විපක්ෂ නායකවරයා මේ ආරම්භයේදීම අප සමග ප්‍රකාශ කරා මේ ඡන්ද ප්‍රකාශ කරන බව. එතුමට ස්තුතිවන්ත වෙනවා. හැබැයි මේ විශ්වාසභංගය අපි ඉතාමත් පැහැදිලි විශ්වාස කරනවා ජයග්‍රහණය කරන්න පුළුවන් තිබුණු විශ්වාසභංගය. අද ආණ්ඩු පැත්තේ නියෝජනය කරමින් තිබෙන 106යි. ඊයේ සහභාගී වුණේ 105යි. විපක්ෂ 118ක් වාඩි වෙලා හිටියේ. 118න් 97කට නායකත්වය දෙනවා මහින්ද රාජපක්ෂ මහත්මයා. මහින්ද රාජපක්ෂ මහත්මයා මේ 97න් කී දෙනෙක් කැඳෙව්වද? ඔව් 11 දෙනෙක් කැඳෙව්වේ නැහැ 86 පාර්ලිමේන්තුවට. මම මහින්ද රාජපක්ෂ මහත්මයාගෙන් රනිල් වික්‍රමසිංහගෙනුත් අහන එක ප්‍රශ්නයක්. මේ ආණ්ඩුවට විරුද්ධ විශ්වාසභංග සාකච්ඡා වෙමින් තිබෙන වෙලාවක පාර්ලිමේන්තුවේ දෙවෙනි මහලේ 12යි 10යි 12යි 30ත් අතර මහින්ද සහ රනිල් කරපු සාකච්ඡාව මොකක්ද? මේ සාකච්ඡාවේ ප්‍රතිඵල මතද මහින්ද රාජපක්ෂ මහතා නිශ්චිත ලෙස ප්‍රකාශ කරා එක්සත් ජාතික පක්ෂයෙන් ඔහුට සහාය දෙන්න ආපු කණ්ඩායම චන්දුන් දීන්න කියලා. කවුද මේ 11 දෙනා? ගම්මන්පිල. මේ මහා විශ්වාසද? ඒ පාර්ලිමේන්තුවට සහභාගී වෙන්නේ නැහැ. NC මුතුකුමාර, විජේදාස රාජපක්ෂ, අශෝක ප්‍රියන්ත, දුනීස් කන්ද, SB නාවින්, දුමින්ද දිසානායක පිළිබඳව මම හිතන්නේ වගකීම අපි විශ්වාස කරන්නේ මහින්දට ඇති කියලා. මහින්ද සමරසිංහ, මොහන්ලාල් ගේරු. දැන් මේ අය පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතාට වගකීමක් නැද්ද? මම හිතන්නේ ඉතිහාසගත වෙනවා. ආණ්ඩුවකට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනාපුවාම කතා නොකර හිටපු විපක්ෂ ናයකවරයා බවට පත් වී තිබෙනවා. එහෙනම් ඩීල් තියෙන කාත් එකද කෙනෙක් පැහැදිලි. ඊයේ හවස 4:00 වනතෙක් මේ විශ්වාසභංග යෝජනාවට ඡන්දේ දෙනවාද නැද්ද කියලා තීන්දුවක් ගත්තේ නැහැ දෙමළ ජාතික සන්ධානය. අවසන් මොහොතේ තීන්දුවක් ගත්තා. දෙමළ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් සිදු වුණා. ඒ සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ එකඟ වුණා කල්මුනේ බලපදේශයේ වෙනම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් දෙමළ ජාතික සන්ධානය ඉල්ලීම පරිදි ලබා දෙනවා. හැබැයි විශ්වාසභංගට ඡන්දෙ දෙන්න ඕන කියලා. දෙමළ ජාතික සන්ධානය කිව්වා වචන වලට බෑ. දැන් ඔයාගේ වචන කීපයකට අපි අහුවෙලා තියෙනවා. ඒ නිසා දැන් ඕන කිව්වා. අලුතෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් ගැසට් කරනවා නම් අලුත් කාඩර් එකක් ඕන. රාජ්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සාමාන්‍යයෙන් කාඩර් එකක් අනුමත කරගෙන ඉන්න මාස 3-4කට වඩා වැඩි කාලයක් යනවා. හැබැයි ඊයේ හවස 4ට මංගල සමරවීර මේ ඉල්ලීම කරනවා. හවස 4:00ට කාඩර් එක ලබා දීපු ලියුම ලබා දෙනවා. අන්නේ ලිපිය දුන්නාට පස්සේ තමයි දෙමළ ජාතික සන්ධානය ඡන්දෙ දෙන්න තීරණය කරන්නේ. හැබැයි අපිට බරපතල චෝදනාවක් තියෙනවා දෙමළ ජාතික සන්ධානයට. මෙවැනි ජාතික ව්‍යසනයක් කල්මුනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් ලබා ගැනීම වැනි තැනකට ලඝු කිරීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ මේ මං හිතන්නේ මේ වෙලාවේ අපේ පක්ෂයට පොඩි තල්ලුවක් දුන්නා කියන එක තමයි මට නම් හිතෙන්නේ. විශ්වාස භංගයේ අපි ගේනකොටම දන්නවා මේක ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. විපක්ෂ නායකවරයාට එතුමා ඊයේ දවසම පාර්ලිමේන්තුවේ ඉඳලා විපක්ෂ අනිත් පක්ෂත් එක්ක සාකච්ඡා කරා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ මේ විශ්වාස භංගයේ දිනන කිසිම පක්ෂයක් එක්ක සාකච්ඡා කරේ නැහැ. ඔවුන් මේ විශ්වාස භංගයේ යෝජනාව ගෙනාවේ ආණ්ඩුව ශක්තිමත් කරන්න. දකින්නේ. කොතනද ඒකාබද්ධ විපක්ෂයට සිදු කරපු බලපෑම දෙමළ ජාතික සන්ධානයට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රසිද්ධියේ එල්ල කරේ. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන
කතෝලික මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් ජනතා විමුක්ති පෙරමුණ ඒ කණ්ඩායම් සමග සාකච්ඡාවක් කළාද? JVP එකට ප්‍රශ්නේ තියෙන්නේ යාලට විශ්වාස භංග ගෙනාවා කියලා පෙන්වන්නත් ඕනි. රනිල් වික්‍රමසිංහ මහත්තයා පරාජය නොවී ඉන්නත් ඕනි. මහින්ද රාජපක්ෂ මහත්තයාට දෝෂාරෝපණය කිරීමක් කරන්නත් ඕනි. මෙන්න මේක තමයි JVP ගේ අරමුණ. ඊයේ සම්බන්ධන් මහත්තයා ප්‍රසිද්ධියම කියනවා අපි මේකට ඡන්දෙ දුන්නේ අර කල්මුනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය ඒගොල්ලන්ට වෙන් කළා දෙනවා කියලා ලිඛිතව රනිල් වික්‍රමසිංහ මහත්තයා පොරොන්දු වුණා කියලා. අනිත් පැත්තෙන් මුස්ලිම් කොංග්‍රසය සහයෝගය ලබා ගන්න මුස්ලිම් කොංග්‍රසය ඒක වෙන් කරන්නේ නැහැ කියලා ඉවල්ලා ඒගොල්ලන්ට අනිත් පැත්තෙන් පොරොන්දු වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ විශ්වාස භංග යෝජනාව ගෙනෙනකොට ඒගොල්ලන්ගේ අරමුණ උනේ ඒගොල්ලන්ගේ පවහෝද ගන්න. එහෙම නැතුව ආණ්ඩුව පරාජය කිරීමේ සැලැස්මක් තිබුණේ නැහැ. උදේගම්පම් පිළ නම් පිටරට ගිහිල්ලා යට එන්න විදියක් නැහැ. මම නිදාන්ලා අපි එකතු වෙලා රනිල්ව එළියට විසි කරලා මහින්ද රාජපක්ෂ අරගෙන ඉවරලා ආගමැති කළ ආණ්ඩුවක් හැදුවා. කවුද ඒකට විරුද්ධ වුනේ ඉස්සෙල්ලාම? සජාති පක්ෂ ඇතුලේ මතුවෙන්න ගිය කතෝලික විරෝධය. කතෝලික මන්ත්‍රීවරු විරෝධය ඕක සමනය කරා. දැන් රනිල්ට සාල උපකාරයක් තමයි කරේ ස්ථීර වශයෙන්ම රනිල් එක කතා කරලා ඔක අනුර කුමාර කරන්නේ නැති. ඔකට පොඩි තෑගි භෝග එහෙමත් අපේ මේ මලික් සමග කරම දෙන්නේ අර මහින්ද රාජපක්ෂ මැතිතුමා අපි අගමැති කරපු වෙලාවේ මේ පැත්තට ආපු 5 දෙනෙක්. ඉතින් එයාට ඡන්දය විරුද්ධව පාවිච්චි කරා නම් ඒ අයගේ മന്ത്രി ධූරය පිළිබඳව ගැටලුවක් තිබුණා. මහින්ද සමරසිංහයි දුමින් දිසානායකලා වගේ උදු ආවේ නැත්te කියන කාරණය ඔබතුමාලා සහ අපි දෙගොල්ලම දන්නවා ප්‍රසිද්ධ රහසකයි ආවේ නැත්te කියලා. හෙට දිනේ නැවත විශාල් බදුරුනි ඇමතිකම බාර අරගෙන ඒ ඇමතුමාට විරුද්ධ විශ්වාස භංග යෝජනාව ගෙනාවොත් TN එකේ 15න් 5ක් ගැලවෙනවා. ස්ථිර වශයෙන්. එක්සත් ජාතික පක්ෂයේ ඉන්න කතෝලික මන්ත්‍රීවරු මේ ඡන්ද හම්බෙන්නේ නැහැ. හෙට දිනේ රිෂාඩ් බදුරුඩීන්ට විරුද්ධව නැවත විශ්වාස භංග යෝජනාවක් ගොනු වෙන ලකුණු 15 වෙලා තිබුණා. එතුමා ඇමතිකම බාරගත්තොත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂ තේරීම් කාරක සභාව හමුවට කැඳවීමක් කර ඇති බැවින් තමායිට සහභාගී වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේදී අද විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මටත් අමාත්‍යවරුන්ටත් එරෙහිව ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව බහුතර ඡන්දයෙන් පරාජයට පත් වුණා. පාර්ලිමේන්තු තීන්දුව කළේ ඒ යෝජනාවේ සඳහන් චෝදනා පදනම් විරහිත බවයි. මේ පාස්කු ප්‍රහාරය සැලවූ ගමන්ම මම ආරක්ෂක ප්‍රධානීන් හමු වුණා. වහාම ක්‍රියාත්මක වීමට උපදෙස් දුන්නා. මේ අතර තවත් ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි ප්‍රහාරය පිළිබඳ බුද්ධ්‍යංශ තොරතුරු නිසි ආකාරයට නිසි තැන්වලට සංනිවේදනය නොවීමයි. ඊට පසුව අපි බුද්ධි තොරතුරු සංනිවේදනය නිසියාකාරව සිදු නොවීම ගැන හොයන්ට පාර්ලිමේන්තු තේරුම් කාරක සභාවක් පත් කළා. මේ තේරීම් කාරක සභාව ගැන සමහරු විවිධ දේ කිව්වත් එය නීත්‍යානුකූල බව අධිකරණය පිළිගෙන තිබෙනවා. අපට හංගන්ට දෙයක් නැහැ. ඒ නිසා තේරුම් කාරක සභාවට හමුවට යන්න බයක් නැහැ. මාවත් කාරක සභාව විසින් කැඳවා තියෙනවා. මම එය හමුවට ගොස් මා දන්නා තොරතුරු කියවනවා. අපට අවශ්‍ය මෙවන් ත්‍රස්ත කටයුතු යලි සිදු නොවන ආකාරයට පදනම දමන්නයි. රටේ ජාතියේත් අනාගතය වෙනුවෙන් එසේ කළ යුතුයි. නැතිනම් එය දේශද්‍රෝහී ක්‍රියාවක්. ගෝලීය ත්‍රස්තවාදයේ මැඩලීමට අවශ්‍ය නව නීති රීති කීපයක්ද සම්මත කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර බුද්ධි අංශ සමග සහයෝගයෙන් කටයුතු කිරීමත් බලාපොරොත්තු වෙනවා. මරණ දණ්ඩනය අහෝසි කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා ඉදිරිපත් කළ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබුවා. කෙසේ වෙතත් මරණ දඩුවම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ පරස්පර අදහස් මතුවන අයුරු අවස්ථා කිහිපයකදී දක්නට ලැබුණා. මරණ දණ්ඩනය අහෝසි කිරීමේ පනත නමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා ඉදිරිපත් කළ මෙම පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා විසින් අද සභාගත කරනු ලැබුවා. පුද්ගලික මන්ත්‍රීවරයෙක් ඉදිරිපත් කරන යෝජනාවක් ලංකාවේ තියෙන මරණ දණ්ඩනය අහෝසි කිරීමට ඉදිරිපත් කරන යෝජනාවක්. මෙම පනත් කෙටුම්පත අනුව කිසියම් පනතක මරණ දණ්ඩනය නියම කිරීම හෝ මරණ දඬුවමින් දඬුවම් කිරීම සම්බන්ධයෙන් කර ඇති සඳහනක් මෙම පනත ක්‍රියාත්මක වීම සමග හා ඉන් පසුව ජීවිතාන්තය තෙක් සිරදනෝමින් දරුවම් කිරීම ලෙස සංශෝධනය විය යුතුයි. කුඩුකාරයෝය මිනිමැරුම් වලට වගඋත්තරකාරයෝය වෙන වෙන හේතු මතය කියලා මරණ දඬුවමට ලක්වුවන් වර්ගීකරණය කරන්න බෑ. වැඩිකරුවෝ 100ක් කෙල්ලලා මැරුවා වගේ නෙවෙයි. ඒක නිවැරදි කාර්යයක කෙල්ලලා මරණ සිද්ධ වුණොත් එහෙම ඒක විශාල අපරාධයක් විතර මම දකින්නේ. බුදුදහම අනුවත් ඒක මම අනුගමනය කරන එක පටහැනි. ඊටාම කෙටි කාලයකදී මේ පනත සම්මත කරගන්න පුළුවන්කම ලැබෙයි කියලා විශ්වාස කරනවා.
කෙසේ වෙතත් මරණදණ්ඩනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේම විවිධ පාර්ශව අවස්ථා කිහිපයකදී මෙලෙස පරස්පර අදහස් පළ කළා. බඳුලාල් බණ්ඩාරගොඩ මන්ත්‍රීතුමා මේ ඉදිරිපත් කරන්නේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්. ඒක බඳුලාල් මන්ත්‍රීතුමාගේ මතය. එක්සත් ජාතික පක්ෂයේ හැටියටවත් අපේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේවත් පාර්ලිමේන්තු කණ්ඩායම තුලවත් මේ කාරණය පිළිබඳව තීරණයක් අරගෙන නැහැ. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ජනාධිපති වුණේ දවසේ ඉඳන් ප්‍රකාශ කරා මරණ දණ්ඩනය සඳහා කිසිම ලියවිල්ලක් අත්සන් කරන්නේ නැහැ. සමහරවිට දොස් කිව්වා. ඒත් ඒක ක්‍රියාත්මක වුණා. ඊට පස්සේ ආව චන්ද්‍රිකා කුමාරතුංග එතුමියත් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ප්‍රතිපත්තිය අනුව ගියා. ඊළඟට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමත් වෙනස් කරේ නැහැ. දැන් මරණ දඬුවම යලිත් ක්‍රියා කරන්නට යෝජනා කළා තියෙනවා. ඒක අපේ පක්ෂේ ප්‍රතිපත්ති වලට විරුද්ධයි. හැබැයි අපි හිතලා බලන්නට ඕන මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙවන කප්පිත්තෝ. මම මේ කතා කරන්නේ කුක්කෝ ගැන නෙමෙයි. හිරගෙදර ඉඳගෙන ඒ මහා මොලකාර ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ඇත්තොන්ට නිවැරදි අධිකරණ ක්‍රමවේදයක් තුල සාක්ෂි සහිත ඔප්පු වුණොත් ඒ අයට මරණීය දඬුවම ලබා දීමේ කිසිදු වරදක් මම නම් දකින්නේ නැහැ. මරණ දඬුවම නොදෙන්නේ නම් මම අහන්න කැමතියි මරණ දඬුවමට විරුද්ධව කතා කරන ඔය ඇත්තොන්ගෙන් කොහොමද ඔබලා 44 ලක්ෂයක් පාසල් යන දූ දරුවන්ව ආරක්ෂා කරන්නේ මේ මත්ද්‍රව්‍ය වදුරෙන්? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්වන්නේ නම් ඉදිරි ජනාධිපතිවරණය නිසැකවම ජයගත හැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. අද පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. ලංකාවේ දේශපාලනේ හැදිලා තියෙන අලුත් රෝගයක් දේශපාලන ජල බීතිකාව. තැන් තැන් වල නන්දොඩවල අනුරාධපුරයේ මේ ලෙඩේ බෝ වෙච්ච එක්කෙනෙක් හිටියා කළු පාටට හුරු තට්ටේ තියෙන කෙනෙක් ශ්‍රී ලංකාවේ දැන් පොහොට්ටුවේ ටිකක් හැම සුදු පාට දේශපාලන ලොකු පවුලකට ගතිකම් කෙනෙක් ඉන්නවා. ඒ විදිහටම ජල බීතිකාව හැදිලා පුරනවා. පොළොන්නරුවෙත් ඒ වගේම එක්කෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ගේ කැරක්ටුව ජපානයේ පැත්තට හොයාගන්න පුළුවන්. එයත් පුරනවා. මේ උන්දලා ගමට ගිහිල්ලා තමන්ගේ පාක්ෂිකයන් ඇහුවොත් ඒගොල්ලෝ එක හෙලා කරලා ඉල්ලීමක් තියෙනවා. ඒ තමයි තොපි එකතු වෙලා. මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ කියන මේ නායකයන් දෙන්න එකතු කරගත්ත සුසංයෝගයකින් ඉදිරිපත් වන එක දේශපාලන අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරවීම සඳහාමයි. හැබැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ස්ථිර වශයෙන්ම තීන්දුවක් අරගෙන තිබෙනවා. එතුමා එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව තුන්වන පාර්ශවයකින් ඇවිල්ලා ඔසියබේ කුරුසේකර වැනි ඡන්ද කැඩීමේ ව්‍යාපෘතියක නියැලෙන්නේ නැහැ. ඒක ස්ථිරයි. ඒක ලියා ගන්න කොලේක. ළඟ පාර UNP එකෙන් ඉල්ලන්නේ මොකක්ද කියලා අපි තම දන්නේ නැහැ. රනිල්ද, සජිත්ද, කරුද, කිහිලි කරුද, චම්පකද, අටවකද, අමාවකද අපි දන්නේ නැහැ. හැබැයි UNP ට විරුද්ධව ඉල්ලන්නේ එක්ක ගෝඨාභය, එක්ක මෛත්‍රීපාල, එක්ක දිනේෂ් ගුණවර්ධන, සුප්‍රීම උසාවියේ මොකක් කර කිව්වොත් මහින්ද රාජපක්ෂ දන්නෙත් නැහැ. හැබැයි ඉල්ලන්නේ එක්කෙනයි. එහෙම නැතුව දෙන්නෙක් නෙවෙයි. ඇත්ත කතන්දරේ පොහොට්ටුවට තනියෙන් දිනන්න බෑ. හැබැයි පොර පොහොට්ටුව. බත් පිගානේ බත් තමයි පොහොට්ටුව. හැබැයි එළවලු ටික නැතුව බත් ටික කන්න බෑ. ස්ථිර වශයෙන්ම තනියෙන් කාටවත් දිනන්න බෑ. හැබැයි පොර ශ්‍රී ලංකාවක නෙවෙයි. පොර පොහොට්ටුව. ජනාධිපතිවරයාගේ සොයුරු ඩඩ්ලි සිරිසේන මහතාගෙන් තමන්ට මරණ තර්ජන එල්ල වී ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට සූදානම් බවයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සඳහන් කළේ. මාහට දිගින් දිගටම වත්මන් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් විවිධ අඩත්තේට්ටම් වලට ලක්වීමට සිදු වී ඇත. මට පහර දීපු කාරණා සම්බන්ධයෙන් පැමිණිලි කරාට පොළොන්නරුව පොලිසිය විදියට කිසිම තේරුමක් නැහැ. මොකද හේතුව පොළොන්නරුවේ පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පොලිස්පතිට කන් දෙන්නේ නැහැ. එතුමා කන් දෙන්නේ ජනාධිපතිවරයාගේ පවුලේ පොලිසියයි. ජනාධිපතිවරයාගේ බලය පාවිච්චි කරමින් ඔහුගේ සොයුරු ඩඩ්ලි සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මරා දවන බවට තුන් වතාවක් මරා දමනවා, ස්ථීර වශයෙන් මරා දමනවා, අනිවාර්යයෙන්ම මරා දමනවායි කියලා පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන අමරකීර්ති අතුකෝරළ මහත්තයාට කවද්ද පණිවිඩය දෙන්නේ? 2019 6 වෙනි මාසේ 16 පොසොන් පෝය දිනේ දුරකථන කුළුම් තුලින් මේ සටහන් ලබාගත හැකි. මට කර කියා ගන්න තැනක් නැති තැන මම ලියනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මොකද්ද කියන්නේ? මට මරණ චර්ජනයේ තියෙන එක එයාලට අදාළ නෑලු. පාර්ලිමේන්තුවේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ මරණ තර්ජනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ නොවෙනවා නම් මේ රටේ සාමාන්‍ය ජනතාව කොහෙන්ද රැකවරණය ලබන්නේ කියන ප්‍රශ්නය අපිට තියෙනවා. ජනාධිපති බලය අයථා විදියට පාවිච්චි කරන්න ඉඩ තියන්න එපා. Your privilege, I report the speaker. තුමා කියන කතාව සම්පූර්ණ ඇත්ත. ඔය තත්ත්වෙට අපිත් මොන දුන්නා. රොෂාන් නරසිංහ මැතිතුමාගේ ඍජු කොන්දට මම සිරසනම ආචාර කරනවා. ඔබතුමාට වගේම අපේ සිඩ්නි මන්ත්‍රීතුමාටත් ඔය ප්‍රශ්නම පොළොන්නරුවේ තියෙනවා. ඔබතුමාලට විතරකුත් නෙවෙයි දැන් ටික ටික මටත් ආරංචි වෙගෙන එනවා මගේ කට වහන නොයෙකුත් දේවල් කරන්න උත්සාහ ගන්නවා කියලා. විස්තර ටික මට ලබා දුන්නොත් මම අනිවාර්යයෙන්ම පොලිස්පතිතුමාත් එක්ක සාකච්ඡා කරලා ඒ අවශ්‍ය පරීක්ෂණ ටික ඔබතුමාලට සාධාරණ විදියට කරන්නට වැඩ කටයුතු කරන්නම්. මේ අතර අද පස්වරුවේ ගණපූර්ණය නොමැතිවීමෙන් පාර්ලිමේන්තුව ලබන 23 වනදාතෙක් කල් තැබුවා. ගණපූර්ණය මන්ත්‍රී සංඛ්‍යා 20 දෙනෙක් ඉන්න ඕනේ. ඒ අනුව පාර්ලිමේන්තුව ජූලි මාසයේ 23 වෙනි දින පස්වරු 1 දක්වා කල් තබමි. දේශපාලන ලෝකයේ තිරය පිටුපස තොරතුරු සමගින් බ්ලැක් ඇන්ඩ් වයිට් විශේෂාංගය දැන්. ආණ්ඩුවෙත් විපක්ෂයේත් මුස්ලිම් නායකින් නිය පාර්ලිමේන්තුවේ කමිටු කාමරයකට රැස් වී ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කළා. ෆෞසි, ෆයිසර්, රිෂාඩ්, අමීර් අලි ඇතුළු පිරිසක් මේ සඳහා සම්බන්ධ වුණා. මුලින්ම අමීර් අලි යෝජනාව ඉදිරිපත් කළා. අපි ඇමතිකම් වලින් ඉවත් වෙලා හිටියා හොඳටම ඇති. අපේ නායක රිෂාඩ් බදුදීන්ට කිසිදු චෝදනාවක් ඔප්පු වෙලා නැහැ. අපි දැන් ඇමතිකම් ගමු. මේ යෝජනාවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හාරිස් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් විරුද්ධ වුණා. අපි නම් එකගෙන ඇමතිකම් ගන්න. නැගෙනහිර ජනතාව කියන්නේ අපිට කල්මුනේ ප්‍රාදේශීය සභා ප්‍රශ්නය සෝෆා ගෙවිසුම් වගේ කාරණා නිසා ආණ්ඩුවට සහාය දෙන්න එපා කියලායි. අපේ පක්ෂයේ කවුරු ඇමතිකම් ගත්තත් මම නම් ගන්නෙ නැහැ. අපේ පක්ෂයේ 7 දෙනාගෙන් 4 දෙනෙක්ම ඉන්නේ ඉස්සාවරේ. මුස්ලිම් නායකයන් එහෙම ගැටෙද්දී ශ්‍රී ලංකාවේ මුස්ලිම් නායකයන් නිහඬව බලාගෙන හිටියා. විවිධ මත ගැටුම් මැද සාකච්ඡා අවසන් වූ අතර අමීර් අලි එළියට ඇවිත් ඇමතිකම් ගන්න සියලු දෙනා තීන්දුව කළ බව මාධ්‍යයට කිව්වා. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායමද ඊයේ පාර්ලිමේන්තුවේදී වෙනම රැස් වුණා. එහිදී ආණ්ඩුවට එරෙහිව ඡන්දය දෙන්න සියලු දෙනා යෝජනා කළා. අපිට කල්මුනේ ප්‍රාදේශීය සභා ප්‍රශ්නේ විසඳුවේ නැහැ. දෙමළ ජනතාවට කිසි දෙයක් දුන්නේ නැහැ. මේ රනිල් රවට්ටනවා විතරයි. අනික අපේ පක්ෂ වලින් පවා කියන්නේ ආණ්ඩුවට සහාය දෙන්න එපා කියලා. ටෙලෝ සංවිධානයේ මන්ත්‍රීවරු කිව්වා. මන්ත්‍රීවරුන්ගේ කතාවලට සවන් දුන්න සුමන්දිරන් සහ ආර් සම්බන්ධන් අවසන් තීරණයක් නොගෙන අගමැති හමුවීමට ඔහුගේ කාර්යාලයට ගියා. සර් අපේ අයගේ සහාය ගන්න නම් කල්මුනේ උත්තර ප්‍රාදේශීය සභාවට මුදල් සහ ඉඩම් බලය දෙන්න. නැත්නම් අපිට විරුද්ධ වෙන්න වෙනවා. අපි විරුද්ධ වුණොත් ආණ්ඩුවද පරදිනවා. ඒක නම් කරන්න එපා. අපි දැන්ම කල්මුනේ උත්තර ප්‍රශ්නය විසඳමු. ඒ අනුව කල්මුනේ සඳහා දැන්ම ඇකවුන්ටන්ට් කෙනෙක් පත් කරන්න. ඒ වගේම වෙනම ප්‍රාදේශීය සභාවක් කරන්න අවශ්‍ය නිලධාරීන් වෙන් කරන්න. අගමැති රනිල්ගේ උපදෙස් මත මුදල් ඇමති ඒ දේවල් ක්‍රියාත්මක කළා. අනතුරුව දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් සමග මුදල් ඇමති කතා කළා. එක මන්ත්‍රීවරයෙකුට සංවර්ධන වැඩවලට මිලියන 500 බැගින් දෙන්නම්. ඒ වගේම රජයේ සංවර්ධන නිලධාරීන් 150 බැගින් බදව ගන්නත් ඔබලාට අවස්ථාව දෙනවා. මේ වෙලාවේ අපිට සහාය දෙන්න. කල්මුනේ ප්‍රශ්නයත් අපි විසඳුවා. මංගලගේ ඉල්ලීමට ඊයේ සවස දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු 14 දෙනෙක් එකගත්වය පළ කළා. දෙමළ සන්ධානයට කල්මුනේ දෙන බව ආරංචි වීමත් සමග මුස්ලිම් මන්ත්‍රීවරුන් අගමැතිගේ කාර්යාලයට ගියා. මේක නවත්තන්න. කල්මුනේ උත්තර දුන්නොත් අපි විරුද්ධ වෙනවා. නෑ ඒක දුන්නේ නැහැ. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා ඒක කරගෙන යනවා. ඔයාලා කලබල වෙන්න එපා. ආණ්ඩු රැකගන්න දෙමළ සන්ධානයේ සහාය අවශ්‍යයි. අගමැති රනිල් කල්මුනේ උතුර වෙනම ප්‍රාදේශීය සභාවක් ලෙස නම් නොකරන බවට මුස්ලිම් මන්ත්‍රීවරුන්ට එකඟ වුණා. අවසානයේදී අගමැති රනිල් දෙමළ සන්ධානයේනුත් මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙනුත් විශ්වාසභංගය පරද්දන්න සහාය ලබා ගත්තා. තිරේ පිටුපස තවත් දේවල් අපි කියන්න ලබන සතියේ. උකුස්සා පසුගියදා අනාවරණ කළ කල් ඉකුත් වූ ඖෂධ යළි ලේබල් කර නීති විරෝධී අයුරින් වෙළඳ පොළට නිකුත් කිරීමේ ජාවාරම පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී අවධානය යොමු වුණා. ඒ පිළිබඳ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රශ්න කළා. ගැබිනි මවුරුන්ට ලබා දෙන ඖෂධ වර්ග මෙන්ම කල්ලිකුත් වූ ඖෂධ වර්ග කූට ලෙස යළි ලේබල් කර වෙළඳපොළට නිකුත් කරන ජාවාරමක් පිළිබඳව අද දින උකුස්සා පළමු වරට රට හමුවේ තොරතුරු අනාවරණ කළා. එහි 2011 වසරේදී කල්ලිකුත් වූ ඖෂධද ඇතුළත් වුණා. මේක මොකද කියන්නේ දැන් ගාලා තියෙන බං ඇසිටමින් කියලා 2011 එක්ස්පයර් වෙලා. ඔව් ඒක අපි පාවිච්චි කරන්නේ නැහැ නේ. 2011 දැන් 2019 මේ ඔක්කොම ටික මට ඩිස්ප්ලේ කරන්න කියලා කළේ නෑ. එම අනාවරණයේදී ගැබිනි මවුරුන්ට ලබා දෙන ඖෂධ ඇතුළු කල්ලිකුත් වූ ප්‍රතිජීවක ඖෂධ රැසක් සොයා ගැනුණා. මේ ගැබිනි මව්වරු කී දාහක් මේ රටේ මේව පාවිච්චි කළා ඇද්ද කියන කාරණාව පැහැදිලිව හොයන්න ඕන. මේ පුංචි දරුවෝ කී දෙනෙක් නම් මේ ඖෂධය පාවිච්චි කරන්නේ නැද්ද? අප දැනගත් කාරණා අනුව කොළඹ ප්‍රදේශයේ
ප්‍රසිද්ධ මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට අයත් 25ක් ෆාමසි ජාලයක් තියෙනවා ඔහුට. ඔහු වෙනුවෙන් තමයි මේ ඖෂධ නිෂ්පාදනය කරලා තියෙන්නේ. එම ෆාමසි ජාලයෙන් තමයි මේ ඖෂධ බෙදා හැරලා තියෙන්නේ. කල්ලිකුත්තු ඖෂධ ජාවාරම පිළිබඳ උකුස්සා කළ අනාවරණය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අවධානය යොමු වුණා. පෙරේද ගෙන්නගත් අපි කෝක් කමිටුවට ඖෂධ නියාමන අධිකාරිය කැලණියේ තියෙනවා ඒ පරණ ඒවා ගොඩ ගහන ස්ථානිකරු කතානායකතුමා මිලියන 167ක ගිය අවුරුද්දේ පමණක් මේ බෙහෙත් පෙති මේ සියල්ලම නරක වෙච්ච ඒවා තියෙනවා අර ගබඩාව ඇතුලේ. හරි. හැබැයි ඒ ගබඩාව ඇතුලේ තියෙනවා නරක වෙච්ච ඒවාත් තියෙනවා හොඳ වෙච්ච ඒවාත් ඒකෙම තමයි තියෙන්නේ. ඉතින් අර මිනිස්සයාගෙන් අහපුවාම කියනවා මම මේක යවන්න මේක තමයි මම දන්නවා මේක හොඳයි මේක නරකයි කියලා. ඉතින් මාර ප්‍රශ්නයක්. කල්ලිකුත්තු බෙහෙත් බිල තියෙනවා මිලියන 167ක ගිය අවුරුද්දේ ලංකාවේ මිනිස්සු. ඒ නිසා මේක විශාල අර්බුදයක්. මම ඔබතුමාගෙන් ඉල්ලන්න කැමතියි. කවද්ද මේ වගේ ගබඩාවක් හදලා මේ කල්ලිකුත්තු බඩු ටික වෙනම තියලා මේ වැඩ පිළිවෙල සකස් කරන්නේ? ඔය පුද්ගලයාව ගිය ආණ්ඩු කාලේ එතුමාව වැටලලා ওই විදිහටම ඇල්ලුවා. එතකොට මම දන්නේ නැහැ මොකද ඌගේ රෙජිස්ට්‍රේෂන් අරවම නැති උනේ කියලා. දැන් ওই දෙවෙනි සැරේටත් මට ආරංචි විදිහට ඒ සමාගම තමයි. ඉතින් පුද්ගලික අංශයව තමයි තියෙන්නේ. ඒකට තමයි ඇත්තටම පාරිභෝගික අධිකාරිය තියෙන්නේ. ඒක හුඟක් බලවත් කරන්න ඕනේ මීට වඩා ඒ අවශ්‍ය කටයුතු කරන්නට. මොකද ඒකේ ඒගොල්ලන් තමයි නෛතික බලය තියෙන්නේ. ඉදිරියේදීත් මෙවැනි ක්‍රියාවන් පිළිබඳව රට හමුවේ අනාවරණ කිරීමට අද දෙරණ උකුස්සා සූදානම්. මේ වසරේ අපේක්ෂා කළ ආර්ථික වර්ධන වේගය පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු හේතු කිහිපයක් නිසා අත්කර ගැනීමට නොහැකි වූ බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද ශ්‍රී ලංකා මහබැංකුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. If you look at stability, we are in pretty good shape. However, growth is a problem. That is where we need to see how things can be accelerated. There are structural reforms that need to be implemented. As we've said, the potential growth rate is 5%. We are around 3%. Have you had a new target? It was projected to be 4% at the beginning of the year. So post the Easter bombings, we've revised it down to about 3%. I've seen some projections which have been much more gloomy than 3%. I think that is overdone. And we are beginning to see, faster recovery than anticipated. සිය දික්කසාදය සම්බන්ධයෙන් ප්‍රදේශයේ ක්වාසි උසාවිය ලබා දුන් තීන්දුවෙන් දැඩි අසාධාරණයට ලක් වූ බව පවසා ඌව පරණගම බෝවිල ප්‍රදේශයේ කාන්තාවක් මාධ්‍ය වෙත අනාවරණයක් කළා. ඒ පවසන්නේ ක්වාසි උසාවියේ තීන්දුව නිසා බොහෝ මුස්ලිම් කාන්තාවන් පීඩාවට පත්ව සිටින බවයි. ප්‍රදේශයේ ක්වාසි උසාවියෙන් තමාට අසාධාරණයක් සිදු වූ බව පවසා සිටියේ ඌව පරණගම බෝවෙල අක්කර 31 ප්‍රදේශයේ පදිංචි අබ්දුල් පසීනා නම් කාන්තාවක්. මීට අවුරුදු 6කට කලින් මං ගුරුතලාවේ කෙනෙකු විවාහ කරගත්තා. ඉන්පසු එයාගේ අනියන් සම්බන්ධතාවයක් තිබ්බා. අපි දෙන්න අතර ගැටලු ඇති වෙලා කොහොම හරි මේක කාති උසාවියට ගියා මගේ ස්වාමි පුරුෂයා. ඊපස්සේ මම බෑ කියද්දින්ම එයාගේ අනියන් සම්බන්ධය කියද්දින්ම කාති උසාවියට මෙයා මේ කාති උසාවියේ මෙයාම විවාහ කරලා දුන්නා. මගේ බඩු මුට්ටු රත්තරන් බඩු හැම දෙයක්ම අරයට අරන් දුන්නා. මට කිසිම සහනයක් ලබා දීලා නැහැ. ඩිවෝස් එක එයාට දුන්නා. මගේ අස්සනක්වත් නැතු. එතන මටයි මගේ දරුවටයි කිසිම සහනයක් ලැබිලා නැහැ දැනට. දැනට දරුවට රුපියල් 3000ක් ගෙවනවා එච්චරයි ලැබිලා තියෙන්නේ. මේක මේ සරියා නීතියද කියන එක තමයි මට තියෙන සැකේ. අත්‍තරම අද පාරක් ගානේ මුස්ලිම් කාන්තාව අසරණ කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් වගකිව යුත්තන් දැනුවත් කළද මෙතෙක් ඊට සහනයක් නොලබුණු බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ. මේ සම්බන්ධව මම පල්ලි කීප තැනකටම කිව්වා, කොළඹට කිව්වා, යන්න ඕන හැම තැනකටම කිව්වා. ඒ කිසිම තැනකින් මට සහනයක් වෙලා නැහැ දැනට. ඒ උසාවියෙන් පිරිමි කටියට තමයි ඔක්කොම සහන තියෙන්නේ. එයාලා බෑ කිව්වෙත් එයාලා ටක් ගාලා ලියුමක් හදලා දෙනවා. එයාට ඊළඟ විවාහ කරගන්න පුළුවන්. ඒකාන්තාව කැමති වුණත් එකයි නැතත් එකයි. එහෙම දෙයක් තමයි එතන වෙන්නේ. එනද බැල්ලියක් ඇවිල්ලාද රටව 10 බදලා මේ හන්දිය යනවා ඊළඟට අර හන්දි රටව 10. ඒ විදිහට තමයි මේ කාන්තාව තියාගෙන ඉන්නේ. මේ මුස්ලිම් ආගමේ නීතියක් තියෙනවා 7 දෙනෙක් බැඳින්න පුළුවන්. ඒ 7 දෙනාටම එක සමාන ගෙනියන්න ඕනේ. එයාට ගියක් තියෙනවා මෙයාටත් ගියක් තියෙනවා. එයාට වාහනයක් තියෙනවා මෙයාටත් වාහනයක් තියෙනවා. ඒ විදිහේ සමාන ගෙනියන්න ඕනේ 7 දෙනා. මේ 7 දෙනා නෑ මේගොල්ලෝ ගෙනියන්නේ 7 දෙනාගෙන් ඩිවෝස් නම් එයා පාරට දැම්ම අනිත් එක්කෙනා ගත්තා. මෙලෙස පහළ අධිකරණයකින් සාධාරණය ඉටු නොවේ නම් ඉහළ අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව නීතිවේදීන් පවසනවා. ඒ අනුව ක්වාසි අධිකරණයකින් ලබා දෙන තීන්දුවක් සම්බන්ධයෙන් ක්වාසි මණ්ඩලයටත් ඉන් අනතුරුව අභ්‍යාචනාධිකරණයටත් අවසන් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයටත් අභ්‍යාචනා ගොනු කළ හැකි.
නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශයේ කඳවුරක සහරාන් සමග අවිපුහුණුව ලැබූ මොහොමඩ් තාජුද්දීන් ආශික් අහමඩ් නැමැති 20 හැවිරිදි තරුණයෙකු මහරගමදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ නාවික හමුදා බුද්ධි අංශයේ සහාය ඇතිව මෙම සැකකරු ත්‍රස්ත විමර්ශන ඒකකයේ මගින් අත්අඩංගුවට ගත් බවයි. තවත් පුවත් කිහිපයක් දැන්. කළුතර නෑබඩ නගරයේදී මහමග ගමන්ගත මව සිය පුත්‍රයාගේම ත්‍රීරෝධ රථයේ ගැටෙන අයුරු CCTV කැමරාවක මෙලෙස පටිගත වී තිබුණා. අප වාර්තාකරු සඳහන් කළේ අනතුර සිදු කළ පුත්‍රයා එක්වරක් සිය මව අසලට පැමිණ පිටව යාමේදී අසල සිටි පිරිසගේ විරෝධය හේතුවෙන් නැවත පැමිණ මව රෝහල්ගත කිරීම සඳහා රැගෙන ගිය බවයි. තම එකම පුත්‍රයා විසින් හිතාමතා අනතුර සිදු කළ බව මව පොලිසියට පවසා තිබෙනවා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවෙනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද නිතිෂා ජයසේකර නම් තරුණියක් සමග විවාහ කිවිසගෙන තිබෙනවා. උත්සවයේහි ඡායාරූප කිහිපයක් සමාජශාල වෙබ් අඩවි තුල මෙලෙස පළ වී තිබුණා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.